අයිබෝන් ඔබ ජාතික රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමග මම නිසංසලා රත්නායක මම චමින්ද ගුණරත්න මුලින්ම ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ දින 82කට පසු ශ්‍රී ලංකාවෙන් කොවිඩ් මරණයක් අංගොඩ ලොක්කාට සම්බන්ධ චමියා වෙඩි පහරකින් මරුට රටින් පැන යාමට උත්සාහ කළ වැල්ලේ සාරංග කටුනායකදී අත්අඩංගුවට ජනපති මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගනී සාරධර්ම පිරි සමාජයක් සඳහා දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කළ යුතු බව අකමැති පවසයි. පොලිසියට ප්‍රකාශයක් ලබා දීම මගහරින බවට රතන හිමිට චෝදනා. කොවිඩ්-19 මෙරට 12 වන පුද්ගල මරණය අද වාර්තා වුණා. මියගොස් ඇත්තේ කාන්තාවක වන අතර ඇයගේ අවසන් කටයුතු කුටිකාවත් ආදාහනාගාරයේදී අද පස්වරුවේ සිදු කෙරුණා. අප වාර්තාකරු සඳහන් කරේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මැදිහත් වීමෙන් අවසන් කටයුතු සිදු කරන බවයි. අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලැබමින් සිටි මෙම කාන්තාව පසු වූයේ 47 වන වියේ. ඇය මිය යාමට හේතුව හෘදයාබාධයක් බව වසංගත රෝග විද්‍යාංශය ප්‍රකාශ කළා. මෙම කාන්තාව පසුගිය 20 වෙනිදා ඉන්දියාවේ සිට මෙරටට පැමිණි ඇති අතර ඇය පිළිකා රෝගයකින්ද පෙළුණු බවයි වාර්තා වන්නේ. දිවයිනෙන් මීට පෙර අවසන් වරට කොවිඩ්-19 මරණයක් වාර්තා වූයේ ඉක්කුත් ජූනි මාස පළවෙනි දිනයි. ඒ වන විට මරණ සංඛ්‍යාව 11ක් වූ අතර ඊට දින 82කට පසු කොවිඩ්-19 12 වෙනි මරණය ලෙස අද මේ මරණය වාර්තා වුණා. හෘද රෝග, වෙනත් පෙනහළු රෝග, ඒ වගේම දියවැඩියාව, අධික රුධිර පීඩනය වගේ වෙනත් නිදංගත රෝග තියෙන අය අතර තමයි කොවිඩ්-19 ආශ්‍රිතව සිදුවෙන මරණ විශාල ප්‍රමාණයක් ලංකාවේ වගේම ලෝකයේත් සිදු වුණේ. ඉතින් ඒ අයට සඳහා තමයි දැඩි සත්කාර ඒකක නැත්නම් ඔක්සිජන් ප්‍රතිකාර වගේ විශේෂ ප්‍රතිකාර අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒ නිසා මේ සෞඛ්‍ය පද්ධතියට දරා ගැනීමට අපහසු වෙන තත්යකට එන්න පුළුවන් ඒ වගේ රෝගීන් වැඩිපුර වාර්තා වෙන්න පටන් ගත්තොත්. ඉතින් ඒ සඳහා විශේෂයෙන්ම වැඩිහිටියන් සහ මේ වගේ නිදන් රෝගත රෝග තියෙන අය විශේෂයෙන්ම මේ රෝගය වැළඳීමෙන් වළකිනවා නම් ප්‍රවේශම් වෙනවා නම් ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේ අය සමාජයට පැමිණීමෙන් වැළකී සිටීම උපරිමයෙන්ම කරන්න ඕන. මෙරටින් අද කොවිඩ්-19 රෝගීන් සිව් දෙනෙකු හඳුනාගනු ලැබුවා. ඉන් දෙදෙනෙකු එක්සත් අරාබි එමිරාජයේ සිට මෙරටට පැමිණි අයයි. අනෙක් දෙදෙනා කෙන්යාවේ සහ ඩුබායි සිට දිවෙනට පැමිණ තිබෙනවා. කොවිඩ්-19 රෝගී වැළඳුණු 2805 දෙනෙකු පූර්ණ සුවය ලබා සිටිනවා. එම ප්‍රතිශතය 95.05ක්. තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින්නේ 134 දෙනෙකු පමණයි. හික්කඩුව දොඩන්දුව දීවර වරාය ආශ්‍රිත ප්‍රදේශවල පුද්ගලයන්ගෙන් PCR පරීක්ෂණ සඳහා නියති ලබා ගැනීමක් ඊයේ සිදු කෙරුණා. ඒ හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින්. එහිදී 150 දෙනෙකුගෙන් අවශ්‍ය නියති ලබාගෙන තිබෙනවා. දිවෙනින් මේ දක්වා PCR පරීක්ෂණ 2,2907ක් සිදු කර තිබෙනවා. ඊයේ දිනය තුල සිදු කෙරුණු PCR පරීක්ෂණ සංඛ්‍යාව 1,710ක්. කොවිඩ්-19 රෝග ව්‍යාප්තිය හේතුවෙන් දිවෙනට පැමිණීමට නොහැකිව ඕස්ට්‍රේලියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 239 දෙනෙකු මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළින් අද මෙරටට පැමිණියා. ඔවුන් සියලු දෙනා ගුවන්තොටුපළ පරිශ්‍රයේදීම PCR පරීක්ෂණ වලට ලක් කර පසුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගනු ලැබුවා. විදේශයන්හි රැඳී සිටි තවත් පිරිසක් ඊයේ සහ අද අලුයම දිවෙනට පැමිණියේ කටුනායක ගුවන්තොටුපළෙන්. කෙන්යාවේ සිට 110 දෙනෙකු, සීෂෙල්ස් සිට 45 දෙනෙකු, ඩුබායි සිට 31 දෙනෙකු සහ දෝහා කටාර් සිට 19 දෙනෙකු පැමිණ තිබෙනවා. එම පිරිසද ගුවන්තොටුපළ පරිශ්‍රයේදීම PCR පරීක්ෂණ වෙත යොමු කර නිරෝධායන මධ්‍යස්ථාන කරා රැගෙන යනු ලැබුවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඊයේ ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථානය වෙත ගොස් ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ මහානායක අග්ගමහා පාටිත අතිපූජ්‍ය කොටගොඩ ධම්මවාස හිමියන් බැහැදුටුවා. උන්වහන්සේගේ සූදුක් විමසූ ජනාධිපතිතුමා කෙටි පිළිසඳරක නිරත වුණා. අනතුරුව පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන වෙත ගිය ජනාධිපතිතුමා එහි පරිවේනාධිපති කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය පූජ්‍ය වැලවිටියාවේ කුසල ධම්ම හිමියන් බැහැදක සූදුක් විමසා සිටියා. එම පිරිවෙන ඉදිකිරීමෙන් පවතින ජාත්‍යන්තර බෞද්ධ සම්මන්ත්‍රණ ශාලාවේ වත්මන් තත්ත්වය පිළිබඳව කුසල ධම්ම හිමියන් ජනාධිපතිතුමා දැනුවත් කළා. ජනාධිපතිතුමා කියා සිටියේ එය කඩිනමින් නිම කර දෙන බවයි. විද්‍යාලංකාර පිරිවෙනෙහි වැඩවෙසෙන සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය පූජ්‍ය කුඹුරුගමුවේ වචන හිමියන්ද බැහැදුටු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උන්වහන්සේගෙන්ද ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව කොට්ටාව රුක්මලේ ධර්ම විජයාලෝක විහාරස්ථානයේ වෙත ගිය ජනාධිපතිතුමා කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය ඉත්තපානේ ධම්මාලංකාර හිමියන් බැහැදක කෙටි පිළිසඳරක නිරත වුණා.
සාරධර්ම පිරි සමාජයක් බිහි කර ගැනීමට දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අද පැවති දහම් පාසල් දින සමරුම් ජාතික මහෝත්සවය අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කළා. උත්සවය සංවිධානය කර තිබුණේ හම්බන්තොට ඓතිහාසික කසාකල රජමහා විහාරස්ථානයේදී. මෙවර පැවැත්වුණේ 125 වන දහම් පාසල් දින සමරුම් උත්සවයයි. සාරධර්ම පිරීම සිදුවන්නේ දහම් අධ්‍යාපනයේ නොලත් පිරිස් වෙතින් බැවින් දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කළ යුතු බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා. මේ දහම් පාසල් නිසා තමයි දේශීයත්වය සාරධර්ම රට තුල ආරක්ෂා වෙලා තියෙන්නේ, අපේ දරුවන් තුල ආරක්ෂා වෙලා තියෙන්නේ කියලා අපි විශ්වාස කරනවා. විශේෂයෙන්ම දහම් පාසල් ඉදිරියට ගෙන යාමට ගරුතර මහා සංඝරත්නය වගේම දහම් පාසල් ගුරුවරු කැපවීම අපි අගය කරන්න ඕන. සමාජයෙන් මේ අගය කිරීම කෙරෙන්නේ නැත්නම් මම හිතන්නේ ඒක අඩුවක් කියලායි මම හැම වෙලාවෙම දකින්නේ. අපි බැලුවොත් දහම් පාසල් වල නොගිය අය තමයි වැඩි හරියක් ඉරගෙවල් වල ඉන්නේ. දහම් පාසල් වලට ගිය පිරිස් වලින් අපරාධ සිදු වෙනවා අඩුයි කියලා තමයි සමීක්ෂණ වල අපිට දක්වලා තියෙන්නේ. නිසා දහම් පාසලට යැවීම අනිවාර්ය කිරීම කළ යුතුයි එක්තරා විදිහක අපි හිතනවා අපේ බෞද්ධ ජනතාව දරුවන්ට. අපිට මේ දරුවන් අනිවාර්යයෙන්ම දහම් පාසල් වෙත යොමු කරන්න පුළුවන් නම් ඒ දහම් පාසල් තුලින් ධර්මයේ ගෙන ගැනීම විතරක් නෙවෙයි විනයගරුක දරුවන් බිහි කිරීම සිදු වෙයි කියලා අපි විශ්වාස කරනවා. නිසා මේ පිළිබඳව හිතන්න, මේ පිළිබඳව කටයුතු කරන්න අවශ්‍ය යුගය අද ඇවිල්ලා තියෙනවායි කියලායි මා දකින්නේ. රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ යටතේ දහම් පාසල් අධ්‍යාපනය යොමු කරවීම අපේ රජයේ විසින් ගත්ත විශේෂ ඉදිරියට යන පියවරක් වශයෙන් අපි දකිනවා. අපි හැම අවස්ථාවකම ගරුතර මහා සංඝරත්නයේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වෙන්න සූදානම් වෙච්ච රජයක් අපිට තියෙනවා. බොහොම පැහැදිලිව ජනාධිපතිතුමා තමන්ගේ පාර්ලිමේන්තු ප්‍රකාශ තුළිනුත් ඒ බව සඳහන් වුණා. නිසා රජයක් වශයෙන් අපි දහම් පාසල් අධ්‍යාපනය දරුවන්ට ලබා දීමේ ක්‍රියාවලියේදී මැදිහත් වෙනවායි කියන එක අපි මතක් කරගන්න යුතුයි කියනවා. බෞද්ධ දරුවන්ට විතරක් නෙවෙයි අනිත් ආගමික දරුවන් තමන්ගේ ධර්මය උගන්වන පාසල් තියෙනවා. සමහර ආගම්වල ලෝකාල්‍ය පුරාණ උගන්වන්නේ දහම විතරයි. ඒවා පිළිබඳව සොයලා බලලා ඒ අයගේ දහම් පාසල් වලට ඔවුන්ගේ ධර්මය උගන්වීමට දෙන සහයෝගය ලබා දිය යුත්තේ සමාජයට වැඩදායී පිරිස් බිහි කිරීමටයි. නැති වුණොත් අපි දක්කා පාස්කු ඉරිදා ප්‍රහාරය වැනි ප්‍රහාර ත්‍රස්තවාදය නැති කරන්න නම් මම හිතන්නේ වඩාත්ම දහම් පාසල් වෙත මේ ආගමික අධ්‍යාපනයේ කිසිම ආගමක මම හිතන්නේ ප්‍රචණ්ඩත්වයක් උගන්වනවා කියලා. ඒ නිසා ඒ අය ඒ පාසල් වලට යොමු කරවීම වැදගත් වෙනවායි කියලායි අපි විශ්වාස කරන්නේ. අස්ගිරි පාර්ශවීය ලේකකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් ඇතුළු මහා සංඝරත්නය සහ චමල් රාජපක්ෂ මහින්ද අමරවීර යන අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් උත්සවයට එක්ව සිටියා. අංගොඩ ලොක්කාගේ ගෝලයක බව කියන චමින්ද එදිරිසූරිය නොහොත් චමියා යන අය පොලිසිය සමග සිදු වූ වෙඩි හුවමාරුවකදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී චමින්ද නොහොත් චමියා නැමැත්තා පෑලියගොඩ දිසා අපරාධ විමර්ශන ඒකකයකින් සිදු කෙරුණු පරීක්ෂණවලදී පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවේ කැලණිය මුල ප්‍රදේශයේදී. ඔහු සතුව තිබූ ගිනි අවි සහ මත්ද්‍රව්‍ය සොයා රැගෙන යමින් සිටියදී රථයෙන් පිටතට බැසීමට අවශ්‍ය බව පවසා ඇති අතර එහිදී පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවිය උදුරා ගැනීමට උත්සාහ කිරීමේදී තවත් පොලිස් නිලධාරියෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලැබූ ඔහු ජීවිතක්ෂයට පත්වැත්තේ ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි. සිද්ධියෙන් පොලිස් නිලධාරියෙකුද තුවාල ලබා එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. ගම්පහ මල්වතු හිරිපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි චමින්ද එදිරිසූරිය නොහොත් චමියා කඩුවල අධිකරණයේ ප්‍රදේශයේදී සමයක් නැවැත්තාට වෙඩි තැබීම හා කළුතර බන්ධනාකාර බස් රථයකට වෙඩි තැබීමේ සිද්ධියකට සම්බන්ධ අයෙකු බව සඳහන්. ඔහු සිදු කර ඇති අපරාධ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශපන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මකයි. කටුනායක ගොන්තොටුපළෙන් ඩුබායි බලා පලා යාමට උත්සාහ කළ ගමගේ සාරංග ප්‍රදීප් නොහොත් වැල්ලේ සාරංග ඇතුළු පාතාලකල්ලි සමාජිකයන් සිව් දෙනෙකු කොළඹ අපරාධ කොට්ටාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ ගුවන්තොටුපළ මගී පර්යන්තයේදී. මෝදර ප්‍රදේශයේ පදිංචි වැල්ලේ සාරංග සහ අත්අඩංගුවටපත් ඉෂාර ලක්මාල් යන අය විදේශයන්හි සිට මෙරටට කේරළ ගංජා රැගෙන ආ ප්‍රධාන ජාවාරම්කරුවන් බවයි පොලිසිය පවසන්නේ. සොමි සේතගම ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී බෝර 12 සහ 16 වර්ගයේ ගිනි අවි 2ක් සහ ජීවපත්‍රම් 13ක් සමග නිවසෙමියා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අම්බලන්තොට පොලිස් විශේෂ කාර්යබාලිකා මධ්‍යස්ථානයේ බුද්ධාංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුවයි. ගිනි අවි මෙරට නිෂ්පාදිත ඒවා වන අතර සැකකරු සන්තකයේ තිබී තවත් ගිනි අවි එක කොටසක්ද පොලිස් භාරයට ගනු ලැබුවා. පූජ්‍ය අතුරුලිය රතන හිමියන් පොලිසියට ප්‍රකාශයක් දීම මගහරිමින් සිටින බවට අපේ ජනබල පක්ෂයේ මහලේකම් හිමියන්ගේ සම්බන්ධීකරණ ලේකම් පූජ්‍ය හුණුපිටිය චන්ද්‍රසිරි හිමියන් චෝදනා කරනවා.
රතන හිමියන් දරුණු දුන්න ස්ථාන දෙකකට පැමිණෙන බවට අවස්ථා දෙකකදීම ප්‍රකාශ කර තිබුණද උන්වහන්සේ වැඩම කර නොමැති බවයි අප වාර්තාකරු පවසන්නේ. කොළඹ ප්‍රදේශීය භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ වෙත අද සවස 4ට පැමිණෙන බවට දැනුම් දී තිබූ අතුල්ලී රතන හිමියන් පසුව පොලිසියට සඳහන් කර ඇත්තේ ප්‍රකාශයක් ලබා දීම සඳහා තමා වැඩ සිටින සදහම් සෙවණ ධර්මායතනයට පැමිණෙන ලෙසයි. අතුල්ලී රතන හාමුදුරුවෝ ඊයේ දවසේ සදහම් සෙවණ පරිසරයට අපි ගියාට පස්සේ අපේ පොලිස් නිලධාරීන්ට දැනුම් දුන්නා. අද උදේ 9ට අනිවාර්යයෙන්ම පොලිසියට ඇවිල්ලා ප්‍රකාශයක් ලබා දෙන බවට. නමුත් මේ වනතෙක් උන්වහන්සේ ඇවිල්ලා නැහැ. උන්වහන්සේ නැවත මතක් කරනවා සවස 4ට අපිට හමු වෙන්න පොලිස් නිලධාරීන්ට අවස්ථාව දෙන බව. පැහැදිලිව පේනවා උන්වහන්සේ මේ අවස්ථාවෙන් මඟ හරිනවා. එහි රැස්වීමක් පැවැත්වෙන බව දන්නමින් පූජ්‍ය හුණුපිටියේ චන්ද්‍රසිරි හිමියන්ටද එම ස්ථානයට පැමිණෙන ලෙස උන්වහන්සේ දැනුම් දී තිබෙනවා. සවස් 4 සිට පොලිස් නිලධාරීන්ට එම ස්ථානයේ බොහෝ වේලාවක් රැඳී සිටීමට සිදු වුවද රතන හිමියන් එම ස්ථානයට වැඩම කළේ නැහැ. පසුව උන්වහන්සේ හුණුපිටියේ චන්ද්‍රසිරි හිමියන්ට දැනුම් දී ඇත්තේ රැස්වීමක් රාත්‍රී 7ට පැවැත්වෙන බවටයි. අනතුරුව එම රැස්වීම පැවැත්වෙන්නේ රාත්‍රී 8ට බවට උන්වහන්සේ ප්‍රකාශ කර තිබෙනවා. රතන හිමියන් පොලිසිය සහ තමන් නොමග යවමින් සිටින බවත් උන්වහන්සේ සමග සාකච්ඡාවක් අනවශ්‍ය බවත් පවසමින් හුණුපිටියේ චන්ද්‍රසිරි හිමියන් ඇතුළු පිරිස සවස් 6:30 පමණ වන විට සදහම් සෙවණින් පිටව ගොස් තිබෙනවා. මම ගිය 16 වෙනිදා ඉඳලා චෝදනා කරනවා වේදික මහමුදුරුව පැහැරගත්තේ රතන හාමුදුරුවෝ කියලා. එතකොට උන්වහන්සේට වගකීමක් නැද්ද මේ සම්බන්ධ තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කරන්න? නිහඬව හැංගිලා ඉන්න එක නෙමෙයි කරන්න ඕනේ. වේදික විමල්ති හාමුදුරුවෝ අංගගෙන ඉන්නවනේ. උන්වහන්සේව ලබා දෙන එක අපිට. එහෙම නැත්නම් තමන් ගාව නැහැ කියලා කියන එක ප්‍රසිද්ධිය. ඒ දෙකම කියන්නේ නැතුව නචසෝ නචාඤ්ඤෝ වගේ ඔහුත් නෙමෙයි වෙන කෙනෙකුත් නෙමෙයි කිව්වා වගේ මේ වගේ උත්තර තමයි දෙන්නේ. සමාජ ආර්ථික බලපෑම් සොයා බලන ක්‍රමවේදයකට රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණය වැඩි දියුණු කළ යුතු බව ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමේ නිලධාරීන් සමග අරලියගා මන්දිරයේ ඊයේ පැවති සාකච්ඡාවකදී. රැකියා උත්පාදනයේ ආදායම් වැඩිවීම අපනයනීය ඉහළ යාම වැනි ආර්ථික සහ සමාජ සංවර්ධන දර්ශක වලින් සමන්විත දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය සංවර්ධනයේ සම්බන්ධ සැලසුම් සකස් කළ යුතු බවට මෙහිදී අවධානය යොමු කරුණා. බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන් එක් විශේෂ කරුණක් වූයේ නිවැරදි දත්ත සහ තොරතුරු එක් ස්ථානයකට ඒකරාශී කිරීමේ අවශ්‍යතාවයි. මහජන මුදල් වියදම් කර සකස් කරන ඡන්දහිමි නාම ලේඛනය පොදු දේපලක් ලෙස පරිහරණය කිරීමේ වැදගත්කම හා එහි පවතින නෛතික ගැටලු පිළිබඳව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය කරුණු පැහැදිලි කළා. කෘෂිකර්ම, දීවර, සංචාරක කර්මාන්තය, අපනයන ප්‍රවර්ධනය, දේශීය සහ විදේශීය ආයෝජකයින්ගේ ප්‍රාග්ධන යෙදීම, දේශීය සහ විදේශීය ආයෝජකයින්ට අවශ්‍ය ඉඩම් කඩිනමින් ලබා දීම ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක පවතින පරිපාලනමය ගැටලු විසඳීමේ අවශ්‍යතාව කෙරෙහිද මෙහිදී විශේෂ අවධානයක් යොමු කරුණා. පවතින තත්ත්වය හමුවේ අපනයන ක්ෂේත්‍රයේ වැඩි දියුණු කිරීම සඳහා හඳුනාගත් ප්‍රධාන ක්ෂේත්‍ර 5ක් ඔස්සේ විදේශීය ආයෝජන අවස්ථා ලබා ගැනීමට ක්‍රියා කරනවා. ඒ සඳහා දිස්ත්‍රික් මට්ටමින් ආයෝජකයින්ට පහසුකම් සලසන ව්‍යුහවල අවශ්‍යතාව පිළිබඳවද බැසිල් රාජපක්ෂ මහතා සාකච්ඡාවේදී පෙන්වා දුන්නා. ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමේ සභාපති ප්‍රදීප් රත්නායක මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. ආර්ථික පුනර්ජීවන සහ දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවා සංගමයේ අතර සාකච්ඡාවක්ද ඊයේ පැවැත්වුණා. නාස්තිය හා දූෂණය වළක්වා ඉහළ කාර්යක්ෂමතාවයකින් යුත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අවශ්‍ය බව මෙහිදී පෙන්වා දුන් රාජපක්ෂ මහතා එම වැඩපිළිවෙල තිරසාරව ඉදිරියට පවත්වාගෙන යන ක්‍රමවේදයන් කෙරෙහි අවධානය යොමු කළ යුතු බව කියා සිටියා. රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙලට සහාය වන ලෙසට බැසිල් රාජපක්ෂ මහතා ගණකාධිකාරී සේවා සංගමේ නියෝජිතයින්ට ආරාධනා කළා. ගණකාධිකරණ ක්ෂේත්‍රයේ පවතින ගැටලු පිළිබඳවද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා. ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවා සංගමේ සභාපති එම්.එස්. අනුරුද්ධ මහතා ඇතුළු නියෝජිතින් පිරිසක් මේ සාකච්ඡාවට එක්ව සිටියා. රට පුරා විදුලිය බිඳ වැටීමේ සිද්ධියට විදුලි බල අමාත්‍යාංශය වගකිව යුතු බවට කමිටු වාර්තාවෙන් නිර්දේශ වුවහොත් තම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව ඩලස් සලහපෙරුම මහතා පවසනවා. අකුරැස්ස ප්‍රදේශයේ පැවති ජනහමුවකට සහභාගී වෙමින් ඔහු සඳහන් කළේ විදුලිය බිඳ වැටීමේ සිද්ධියේ කමිටු වාර්තාව හෙට දිනේ ලැබෙනු ඇති බවයි. අමාත්‍යංශයේ වැඩ බාරගත්තේ මම බ්‍රහස්පතින්දා සිකුරාදා රෑ මාතරාව සඳ උදේ කපුරු පිටියේ හිටිය ඔෆිස් එකේ දවල් යන්න හදනකොට ඩලස් ගාලා කරන්ට් ගියා කිව්වා. අපි ඩලස් ගාලා කරන්ට් ආවේ නැහැ. ඒතර මම විදුලි බල ගැන මොකද ඒ වෙලාවේ දැනගෙන හිටියේ. ඊතර මේන් ස්විච් එකයි ට්‍රිප් ස්විච් එකයි. බල්බ් එක දාන එක විතරයි. මම විදුලි බල ඉංජිනේරුවෙක් නේ. මම එදා දවල්ම අපේ ලේකම්තුමිය වසන්තා පෙරේරා මැතිණියට කිව්වා වහාම කමිටුවක් පත් කරන්න. 9 දෙනෙක්ගේ කමිටුවක් පත් කරා. විදුලි බල මණ්ඩලෙත් එක්කෙනෙක් ඉන්නවා. අමාත්‍යංශෙත් එක්කෙනෙක් ඉන්නවා. අනිත් සියලු දෙනාම බාහිරයි. මම විශ්වාස කරනවා මේ වාර්තාව සඳ හැන්දෑව අපි අතර ලැබෙයි.
ඒ වාර්තාවේ කියනවා නම් විදුලි බල අමාත්‍යාංශය මේ වැරද්ද කළා තියෙන කියලා. මට දෙන්න ඕන දඬුවම මොකද්ද? මම ගන්න ඕන පියවර මොකද්ද? hina වෙලා වෙන නිකන් ඉන්න කියලා. ඉන්දියාවේ නම් ඉල්ලාස් වෙනවා. විදුලි බල අමාත්‍යාංශයේ වැරද්දක් තියෙනවා නම් මිත්‍රයා මතක තියාගන්න. මම පැය 96යි. මේක වෙනකට විදුලි බල අමාත්‍යාංශයට ඇවිල්ලා. හැබැයි පැය 96 වුණත් විදුලි බල අමාත්‍යාංශයට වග කියන්නට ඕනේ. අංගහරුවාද හැන්දෑවේ ඉඳලා දලසලහ පෙරම නෙමෙයි මෙරට විදුලි බල ඇමති. ඒ ආදර්ශය ලංකාවේ පළවෙනි වතාවට ලැබෙයි. ලංකාවේම දේශපාලඥයෝයි නිලධාරීනුයි ප්‍රේම කරලා තියෙන්නේ මොකටද? ප්‍රේම කරලා තියෙන්නේ ඩීසල් වලට. ඩීසල් වලින් විදුලි ජනනය කරන්නේ. හරිම ආදරයක් තියෙනවා. ඩීසල් වලින් එක විදුලි ඒකකයක් හදන්න. යනවා රුපියල් 30ක්. ඒක ගෙදර මීටරේ ළඟට එනකොට 36ක් වෙනවා. හැබැයි සුළං බලෙන් එකක් කීයද? රුපියල් 12යි. ගල්ලංගුර වලින් සූර්යා බලෙන් රුපියල් 10යි 12යි වැඩි මොනොත් 14යි. ඕනතරම් ප්‍රබලයන් තියෙනවා. ලංකාවේ අවුරුදු 365ම හුලං තියෙන රටක් මේ සූර්යාලෝකේ තියෙන රටක්. නව රජය දේශීය කර්මාන්ත ප්‍රවර්ධනයට ගෙන ඇති නව පියවර යටතේ බතික් කර්මාන්තය සඳහාද යහපත් කාලයක් උදා වී ඇතැයි එම නිර්මාණ ශිල්පීන් පවසනවා. දීර්ඝ ඉතිහාසයක් පවතින බතික් කර්මාන්තය දේශීය අමුද්‍රව්‍ය යොදා ගනිමින් විශේෂයෙන් ගෘහස්ථව සිදු කරන විචිත්‍ර රෙදිපිලි නිෂ්පාදනයක්. ඊජිප්තුව, මිසරය, ජාවා වැනි රටවලින් අප රටට ලැබුණු නිර්මාණ ශිල්පයක් ලෙසයි බතික් කර්මාන්තය හැඳින්වෙන්නේ. බතික් නිෂ්පාදන ලන්දේසී ආක්‍රමණයෙන් පසු මෙරට තුළ වඩාත් ව්‍යාප්ත වූ බව සඳහන්. 80 90 දශක බතික් කර්මාන්තයේ ස්වර්ණමය යුගයේ ලෙස සැලකෙනවා. කෙසේ වුවද එම නිෂ්පාදන ආනයනී හේතුවෙන් පසුගිය කාලයේ බතික් නිර්මාණකරුවන් දැඩි අපහසුතාවන්ට මුහුණ පෑමට සිදු වුණා. ඩයි ටික, රෙදි ටික ඒ කිසියක්ම පිටකොටුවේ ඇයට වුමනා විදිහට වෙලෙන්ද දෙන්නේ 3 4 තමයි තියෙන්නේ. ඒගොල්ලන්ට වුමනා ගණන් වලට ඒගොල්ලන්ට ඕන කලර්ස්, රේති වර්ග තමයි ගේන්නේ. අපිට සිද්ධ වෙලා තියෙන්නේ ඒ වර්ගයේ තමයි බතික් කරන්නේ. රජයේ ආයතනයක් කරා මෙම නියම ප්‍රමිතියින් යුතු ඩයි වර්ග ලබා ගන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා. මේට වැඩිය බතික් ශේෂ්ත්‍රයේ සිටින ගොඩක් ශිල්පීන්ට පහසුකමක් සැලසෙනවා කියලා. සේවකයෝ වශයෙන් ඉන්නේ පරණ කරපු අය. දැන් නැහැ අලුත් අය නිර්මාණය වෙනවා අඩුයි. ඒ වගේම අපි ගෘහස්ත තමයි මේ ව්‍යාපාර කරගෙන යන්නේ. එතකොට අපිට මේ ඩයි වතුර, ඩයි දාන වතුර අපිට එළියට දාන්න බෑ. ඉතින් ඒ වතුරත් අපිට ඒ සම්බන්ධව ඒක රීසයිකල් කරගන්න ක්‍රමයක් අපිට යොදා ගන්න පුළුවන් නම් ඒකත් ලොකු අවස්ථාවක් කියලා තියෙන හිතනවා මේ ව්‍යාපාරයේ දිගට කරගෙන යන්න. ඉතා ඉහළ මට්ටමේ රෙදිපිලි නිර්මාණ මෙමගින් සිදු කළ හැකි බැවින් බතික් ආශ්‍රිත නිෂ්පාදනවල වටිනාකම තවමත් නොනැසී පවතිනවා. ජාතික ශිල්ප සභාව මගින් බතික් නිර්මාණ ශිල්පීන්ට ලැබෙන්නේ සුවිශාල පිටිවහලක්. ජනාධිපතිතුමා දේශීය කර්මාන්ත නගා සිටුවීමේදී බතික් කර්මාන්තය කෙරෙහිද විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. ජනාධිපතිතුමත් එක්ක මේ සාකච්ඡා ඇති වුණා. එතෙන්දී ආනයනික බතික් නතර කරා. ඒකම සාකච්ඡා වුණා අපිට මේ අවශ්‍ය මැටීරියල් අපේම රටේ නිෂ්පාදනය කරන්න. මේක තමයි විශේෂත්වය වෙන්නේ. අපේම රටේ මේ බතික් වලට අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය රෙදි නිෂ්පාදනය කරන්න කියලා ඒ ප්‍රධාන ආයතන වලට ලබා දුන්නා. ඒ විතරම නෙමෙයි ප්‍රධාන අමාත්‍යාංශය මේ වෙනකොට වෙන් කළා තියෙන බතික් වෙනුවෙන්ම ඒ අමාත්‍යාංශය හරහා අනිවාර්යයෙන්ම ඉදිරියේදී මේ සඳහා අවශ්‍ය මැටීරියල් සියල්ලම, ඒ කියන්නේ රෙදි, ඩයි වර්ග මේ සියල්ල ලබාගෙන අපේ අයට බෙදා දීමේ ක්‍රමවේදයක් ඒ අමාත්‍යාංශය හරහා අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඒ නිසා ඉදිරියේදී බතික් වලට සහ අනිත් සියලුම කර්මාන්ත වලට සුබදායී කාලයක් තමයි උදා වෙන්නේ. අම්පාර ඉංගිනියාගල ප්‍රදේශයේදී පැහැර ගැනීමට ලක් වූ වයස අවුරුදු 4මාරක දැරිය සොයා ගැනීමට ඉංගිනියාගල පොලිසිය සමත් වුණා. දැරිය පැහැර ගැනීමට ලක්ව තිබුණේ අදාළුවමයි. අලුයම 3ට පමණ ඉංගිනියාගල දීවර ගම්මානයේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු අවුරුදු 4මාරක් පමණ වන මෙම දැරිය පැහැරගෙන ගොස් තිබුණා. ඇය මව සමග නිදා සිටින අතරතුර මෙම තැනැත්තා නිදන කාමරයට ඇතුළු වී ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ. නිදා සිටි දැරිය නිවසේ ප්‍රධාන දොරටුව විවෘත කර පැහැරගෙන ගොස් ඇති අතර පැහැරගෙන යාම සඳහා අසල නිවසේ යතුරු පැදියක් පනගැන්වීමට උත්සාහ දරා ඇති බවටද වාර්තා වනවා. අනතුරුව දැරිය රැගෙන කිලෝමීටර 2ක පමණ දුරක් ගමන් කර ඔහු සිය නිවස වෙත ගොස් තිබෙනවා. සිද්ධිය පිළිබඳව ඉංගිනියාගල පොලිසිය දැනුවත් කිරීමෙන් පසු දැරිය සොයා විශේෂ බෙහෙවිමක් ක්‍රියාත්මක කෙරුණා. පැහැර ගැනීමට ලක් වූ දැරිය සොයා ගැනීමට සමත් වුණේ ඉංගිනියාගල පොලිසියට අනුබද්ධව සේවය කරන සමීර නැමැති එම ප්‍රදේශීය සිවිල් ආරක්ෂක බලකායේ සෙබළෙකු විසින්.
කාමරෙන් එළියට එනකොටම සද්දයක් අහනවා පොඩ්ඩක් මේ ලොකු කෙනෙකු කටහඬ ඇහුණා. මම එතනට ගිහින් බලලා මම එතන නැහැ. ඊට පස්සේ මම වයිසිලා ස්ටාර්ට් කරන්න නැතුව හොයාගන්න බැරි වෙයි කියලා පල්ලෙහාට ආවා. ඒ චුට්ටක් දුර එනකොට ආයෙ සද්දයක් අහුණා. ආයෙත් නැතුව ගියා. ඊට පස්සේ එහෙම පල්ලෙහාට ඇවිල්ලා පල්ලිය පාරට දාලා හෙඩ්ලයිට් එක දාලා බලනකොට යනවා මේ බබා පයි. තනියෙන් යනවා විතරයි දැක්කේ සර්. ඒකල ළඟට ඇවිල්ලා පිටු කරනකොට මේ පැත්තේ කැලේ පැත්තට වෙන්න තමයි හරය යනවා. කොහොමද මේ හම්බුනේ මේ ඊට පස්සේ මේ පාරේ ඉඳලා හම්බුනේ මම මේ ගිහින් දාන්න යන්නේ මගට හරි කියලා. මම වඩා ගත්තා වඩාගෙන තැන්ක් යු ඩින් කියයි මම යන්කෝ මට තනියෙන් ගෙනියන්න බෑනේ කියලා එක් කරගෙන ආවා. එනකොට ස්ටෑන්ඩ් එක ළඟ ඉඳන් පැන්නා. යනකොට බුදුමෙතර ළඟ ස්ථානගතතුමා හිටියා. සයන් මහත්තයා හිටියා බණ්ඩාර කියලා ඇඩ්මින් එකේ. ඒ දෙන්නට අක්කල් බාර දුන්නා. හිටපු විදියට මං හිතුවේ මට හම්බෙන්නේ නැහැ කියලා දරුවා. ගම මිනිස්සුන් පිසිද්ද වෙන තමයි ගොඩක් කාලට ඒ කට්ටිය අර කෑ ගහපු නිසා තමයි අර පැනලා යන්න try කරපු නිසා අර මාමට හම්බුනේ. සමීර මාමට හම්බුච්ච නිසා ඉතින් හොඳයි මෙයා එයා අඳුරනවානේ. ඒක නිසා මෙයාට අක්කාලේ යාළඟට ගිහින් දීප්පා. බෙල්ලන්විල ඓතිහාසික රාජමහා විහාරස්ථානයේ අභිනව ධාතු මන්දිරයේ ඊයේ විවෘත කෙරුණා. එය සිදු කරනු ලැබුවේ විහාරස්ථානයේ වාර්ෂික ඇසළ මහා පෙරහැරට සමගාමීවයි. අභිනව ධාතු මන්දිරයේ විවෘත කිරීම පෙරහැර පැවැත්වීමට පෙර සිදු කෙරුණා. කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ මේ අවස්ථාවට වැඩම කළා. අමාත්‍ය ගාමිණී ලොකුගේ ශිරන්ති රාජපක්ෂ යන මහත්මීන් ඇතුළු ආරාධිතයන් හා සදහවතුන් විශාල පිරිසක් පුණ්‍යෝත්සවයට එක්ව සිටියා. විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමියන්ගේ උපදෙස් පරිදි අභිනව ධාතු මන්දිරය ස්ථාපනය කර තිබෙනවා. බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ පාවඩ පෙරහැර ඊයේ රාත්‍රියේ වීථි සංචාරය කළා. මෙවර ඇසළ පෙරහැර නිරෝධාන සීමාවන්ට යටත්ව මල් පෙරහැරට සහ පාවඩ පෙරහැරට පමණක් සීමා කෙරුණා. බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ වාර්ෂික ඇසළ මහා පෙරහැරෙන් අනතුරුව අද ගරායක් ශාන්ති කර්මයක් පවත්වනු ලැබුවා. පෙරහැරට සහභාගී වූ නර්තන ශිල්පීන් ඇතුළු ඒ සඳහා දායක වූ සියලු දෙනාට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම සහ වස්දොස් දුරු කිරීම එහි අරමුණයි. රටපුරා පවතින ඉඩම් ගැටලු කඩිනමින් විසඳා රජයේ ඉඩම් ලාභීන්ට ඉඩම් අයිතිය ලබා දීම කෙටි කාලයක් තුළදී අවසන් කරන බව අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසනවා. අනුරාධපුරයේ පැවති උත්සවයකින් පසු මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා. ග්‍රාමීය ගෝ ජනතාවට ගොවි මහත්යෙකුට බැංකු ණයක් ලබා ගන්න පුළුවන් ආකාරයේ දීමනා බලපත්‍රයක් එහෙම නැත්නම් ඉඩම් ඔප්පුවක් ලබා දෙන්න කඩිනමින් කටයුතු කරනවා. මේ රජයේ පළවෙනි ප්‍රමුඛතා අවශ්‍යතාවය ඒක බඩපත් වෙලා තියෙනවා. මේ අතර නව රජයේ අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් පිළිගැනීමේ උත්සව තවදුරටත් සංවිධානය කරමින් පවතිනවා. අමාත්‍ය නිමා සිරිපාද සිල්වා මහතා පිළිගැනීමේ උත්සවයක් ඊයේ පැවැතුනේ ඌවපරණගම ප්‍රදේශයේදී. මේ 19 වෙනි ව්‍යවස්ථාවේ ඉවත් කළ යුතු දේ ඉවත් කළා. තබා ගැනීමට සුදුසුයයි තීරණය කරන දේවල් ඒ විදිහට තබාගෙන අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළවෙනි සංශෝධන වටය ඊට පස්සේ ආසනයේට වග කියන മന്ത്രിවරයෙකු පත් වෙන මනාප ක්‍රමය ඉවත් කරන මැතිවරණ ක්‍රමයක් අත්‍යවශ්‍යයි. රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පිළිගැනීමේ උත්සවයක් ගලින් බිඳුන බව හුරුළු කතරගම දේවාල භූමියේදී පැවැත්වුණා. ඉදිරි කාලයේදී රටේ ඖෂධ නිෂ්පාදනය වැඩි දියුණු කරලා මේ රටේ ඖෂධ මාෆියාව බිඳහෙලන්න කටයුතු කරන්න මා බලාපොරොත්තු වෙනවා. මේ අතර ගාල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ මහතා අද සිය තනතුරේ රාජකාරී ආරම්භ කළා. දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලියගමගේ අමාත්‍ය රමේෂ් පතිරණ රාජ්‍ය අමාත්‍ය මොහන්ද සිල්වා යන මහතුරුන්ද මේ අවස්ථාවට එක්ව සිටියා. සමස්ත අධ්‍යාපන ව්‍යුහය මූලික වශයෙන් ප්‍රතිසංස්කරණය කිරීම වර්තමානයේ ජාතික අවශ්‍යතාවක් බවට පත්වැදැයි අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. කොළඹ අද පැවති උත්සවයකදී ඔහු ඒ පිළිබඳ අදහස් පළ කළා. ශ්‍රී ලංකා ශේක්ස්පියර් පදනම සංවිධානය කළ හංසගීත පරිවර්තන නාට්‍යයේ සිංහල පරිවර්තනය අද එළි දැක්වුණා. ඒ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුදර්ශී ශාලා පරිශ්‍රයේදී මෙහිදී ශේක්ස්පියර් නාට්‍ය නිල කණ්ඩායම සඳහා සහතික පත්‍රයට පිරිනැමීමද සිදු කෙරුණා. පූජ්‍ය එල්.ඒ. ගුණවංශ හිමියන් සහ
ෂේක්ස්පියර් පදනමේ නිර්මාතෘ ගාමිණී ද සිල්වා ප්‍රධාන උපදේශක ආචාර්ය ක්ලැරන්ස් තුෂාරගේ යන මහතුරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. අද අපේ ජාතික කර්තව්‍යයක් හැටියට විශාල උනන්දුවක් යොමු කරන්නේ සමස්ත අධ්‍යාපන ව්‍යුහය මූලික වශයෙන් ප්‍රතිසංස්කරණය කිරීමටයි. දැන් එන සතියේ මම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා පාඨමාලා ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන්. ඒවායේ තියෙනවා යල් පැනපු ස්වභාවය. මහින්ද රාජපක්ෂ යුගයේ කියන්නේ 2010 සිට 2015 දක්වා ඒ ආණ්ඩු කාලය තුල අපි ප්‍රථම වතාවට ඇතුළත් කළා තාක්ෂණ ධාරාව. ඒක උඟක් දුරට සාර්ථක වුණා. ප්‍රායෝගික ඉල්ලීමක් තිබෙන හැකියාවන් නිපුණතාවන් තමයි වර්ධනය කිරීමට ඒ අධ්‍යාපන පද්ධතිය උත්සාහ දැරිය යුත්තේ. අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රධාන දුර්වලතාවය තමයි දරුවාගේ විශ්ලේෂණාත්මක බුද්ධිය. ස්වාධීනව සිටීම. ඒක කොහෙත්ම වර්ධනය වෙන්නේ නැහැ. නාට්‍ය, විවාද, ක්‍රීඩා මේ සියල්ලක්ම අධ්‍යාපනයේ අන්තර්ගත කොටස. එහෙම නැත්නම් බොහොම lopsided කිසිම තුලනයක් නැති අධ්‍යාපනයක් තමයි අපේ පාසල් හා විශ්වවිද්‍යාල තුලින් අපි ලබා දැකලා තියෙන්නේ. උද්ඝෝෂණ, පෙළපාලි. ඉතින් ඒ සියල්ලක්ගෙම පිළිඹු වන්නේ මොකද්ද? ඒ පිළිඹු වන්නේ හිතේ තියෙන අසහනය, අසතුට. ඒවට විසඳුම් සෙවීම තමයි අධ්‍යාපනයේ මූලික පරමාර්ථය. ගම්පොළ දොළුව ප්‍රදේශයේදී මද්දකට හසුවීමෙන් කොටි පැටවෙකු මිය ගියා. මීට පෙරද කොටියන් මෙලෙස මිය ගිය අවස්ථා රසක් වාර්තා වී තිබෙනවා. මද්දට හසුවීමෙන් ගම්පොළ දොළුව ප්‍රදේශයේදී මිය ගොස් ඇත්තේ අවුරුදු 1කමාරක පමණ වයස ඇති කොටි පැටවෙකු බවයි වනජීවී නිලධාරීන් පවසන්නේ. ඊ රාත්‍රියේ මෙම පැටවා මද්දට හසුවී ඇති අතර අද උදෑසන වන විටත් පණ තිබූ බව ප්‍රදේශවාසීන් පවසනවා. තමන් ගස් මතට නැග මේ සතා නිරීක්ෂණය කළ බවත් උදේ 6ට පමණ මේ සම්බන්ධව පොලිස් හදිසි ඇමතුම් අංශයේ දැනුවත් කළ බවත් ගම්වාසීන් ප්‍රකාශ කළා. අප වාර්තාකරු කියා සිටියේ වනජීවී නිලධාරීන් උදේ 10:30ට පමණ එම ස්ථානයට පැමිණ ඇති අතර ඒ වන විට කොටි පැටවා මිය ගොස් සිටි බවයි. මීට පෙරද ගම්මානයේ ස්ථාන කිහිපයක අටවා තිබූ උගුල් වලට හසු වීමෙන් කොටින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ගම්වාසීන් සඳහන් කළේ. පාසල් ක්‍රීඩා නැංවීම සඳහා ප්‍රමුඛතාව ලබා දෙන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. අපි අවධානය යොමු කරන එක කාරණා තමයි පාසල් ක්‍රීඩාව. ක්‍රීඩා කවුන්සිලේ තීන්දුව කරා පාසල් ක්‍රීඩාව නංවාලන්න අපි කටයුතු කරන්න ඕනේ කියලා. ඒ අනුව පළමු අධීර විදියට ග්‍රාමීය පාසල් සංවර්ධනය කරන්න, ක්‍රීඩා පිටි සංවර්ධනය කරන සහ ග්‍රාමීය ක්‍රීඩාව නංවාලන්න වැඩපිළිවෙලක් හදනවා වගේම ක්‍රීඩා පාසල් ටික ලංකාවේ හොඳම ක්‍රීඩා පාසල් බවට පරිවර්තනය කරන්න අපි කටයුතු කරනවා. ඒකම ක්‍රීඩකයෝ වෘත්තිමය වෙන්න ඕනේ. ඒ වගේම ක්‍රීඩාව රටේ ප්‍රචලිත වෙන්න ඕනේ. මේ කාරණා තමයි ක්‍රීඩා අමාත්‍යාංශයේ විදියට අපි කටයුතු කරන්නේ. ඒ වගේම රටේ ආර්ථිකය ගොඩනැගීම ආණ්ඩුවක් විදියට අපි කටයුතු කරනවා. මොකද රටේ ආර්ථිකය ගොඩනැගුවේ නැත්තම් ක්‍රීඩකයේ ආර්ථිකය ගොඩනැගෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ස්කට බැඳිච්ච දෙයක්. ලංකාවේ වොලිබෝල් ක්‍රීඩාවට තරම් තරඟාවලි ලංකාවේ වෙන ක්‍රීඩාවලට නැහැ. පාසල් මට්ටමේ ගත්තොත් කණ්ඩායම් 8000ක් විතර සම්බන්ධ වෙනවා. හැබැයි ලෝක ශ්‍රේණිගත කිරීම වලදී අපි ඉන්නේ ඉතාමත් පහළ තත්ත්වයක. ඉතින් මේක අපි ක්‍රීඩකයෝ නැතිකමවත්, ක්‍රීඩා තරඟ නැතිකමවත්, පහසුකම් නැතිකමවත් නෙවෙයි. එhmenan මේකේ වැරදුනේ කොහෙද කියන එක අපි හොයන්න ඕනේ. ඉතින් විශාලම අභියෝගය මේ සංගම් එක්ක එකතු වෙලා ක්‍රීඩකයෝ එකතු වෙලා මේ වැරදිච්ච තැන ඉස්සෙල්ලා හොයාගන්න ඕනේ. ඊට පස්සේ පුළුවන් අපිට ක්‍රීඩාව දියුණු කරන්න. කෙතරම් දක්ෂ ක්‍රීඩකයෙක් වුණත්, පරිපාලකයෙක් වුණත්, වුණුකරුවෙක් වුණත්, විනිසුරුවෙක් වුණත් තමන්ගේ විනය ආරක්ෂා කරේ නැත්නම් අපිට දැඩි තීන්දුව ගන්න වෙනවා. ඉතින් මම පැහැදිලිව ක්‍රීඩා සංගම් වලට කියලා තියෙන්නේ ඒ විනය ආරක්ෂා කරන් කටයුතු කරන. ඒතර ඇමතිවරයා විදිහට මට ඒවට මැදිහත් වෙන්න අවස්ථාවක් නැහැ. මොකද මට ඕනේවා ස්වාධීනව දුවන්න. මොකද එයාගේ පත්තේ නිලවරණ වලින්. එයාගේ නිලවරණ වලට වැඩි ශ්‍රමයක්, ධනයක් වැය කරන්නේ ඒකට තියෙන ක්‍රීඩාවට තියෙන ආදරේ හින්දානේ. මම විශ්වාස කරන්නේ එහෙමයි. එහෙමනම් ඒ වගකීම ඉටු කරන්න ඕනේ. ඒ හින්දා මම විශ්වාස කරනවා එයාගේ වෙලාවට ඔඩිට් රිපෝට් එක දීලා මූල්‍යමය වාර්තා දීලා ඒ විනයානුකූලව කටයුතු කරයි කියලා. ඒ සමගම ප්‍රතිප්‍රකාශය මෙන්න නිමාවට පත් වෙනවා.